සරණයි ගෞරවනීය අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට සිල්මෑණියන් වහන්සේලාට සහ ප්‍රාචීන අධ්‍යාපන යෙහි ආසාව ඇති කරගෙන ඉන්න දයේ දුවා දරුවන් ඇතුළු ඔබ සියලු දෙනාටම අද ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එක්ක ඩීපී අධ්‍යාපන නාලිකාව එකතු වෙලා කරන ප්‍රාචීන අධ්‍යාපන සත්කාරයේ ප්‍රාචීන ප්‍රාරම්භ පන්තියේ නිර්දිෂ්ඨ ග්‍රන්ථ පිළිබඳ තවත් එක් පාඩමක් මේ විදිහට ඔබ වහන්සේලාත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ ප්‍රාචීන ප්‍රාරම්භ පන්තියේ නිර්දිෂ්ඨ ග්‍රන්ථවල නවකව් සරණිය 13 වෙනි පාඩමත් එක්කයි ඔබ වහන්සේලා මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. අද සහ පසුගිය 12 වන 11 වන පාඩම් වල අපි සාකච්ඡා කරමින් පවතින්නේ සිරිගුණසිංහ කවියා. නිදහස් කවියේ සුවිශේෂ සටහනක් කරන සිරිගුණසිංහ කිවිඳුන්ගේ නිර්මාණ පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඔහුගේ තවත් එක් නිර්මාණයක් පිළිබඳව. ඒ නිර්මාණය රස විඳින්න පෙර නිර්මාණය සාකච්ඡා කරන්නට පෙර අපි මේ කවියා පිළිබඳව යම් තොරතුරු සමුදායක් හඳුනාගත යුතුයි දැනගත යුතු වෙනවා. සිරිගුණසිංහ කවියාගේ ජීවන කාලය 1925 2017 කියන මේ කාල පරාසය. පොඩි හාමුදුරනේ ඔහු උපත ලබන්නේ රුවන්වැල්ල පනාපිටිය කියන ග්‍රාමයේ. ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ එහෙම නැත්නම් මූලික අධ්‍යාපනය ලබන්නේ කොටුගොඩ අක්මීමන සිංහල පාසල. ඉන් පස්සේ ඔහුගේ ඊළඟ අධ්‍යාපන පියවර සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයට පිවිසෙනවා. ගාල්ල මහින්ද විද්‍යාලයේදී ඒ අධ්‍යාපන කටයුතු නිමා කරන සිරිගුණසිංහ තරුණයා එවකට කොළඹ විශ්වවිද්‍යාලයට පිවිසෙනවා ඔහුගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා උසස් අධ්‍යාපනය සඳහා. කොළඹ විශ්වවිද්‍යාලයේදී අනතුරුව ඉන්පස්සේ සෝබෝන් විශ්වවිද්‍යාලයට පිවිසිලා ඔහු තමන්ගේ මූලික උපාධියට අමතරව ද්විතීයික නැත්නම් පශ්චාත් උපාධි සම්පූර්ණ කරගන්නවා. ඉන්පස්සේ මේ ආකාරයට පරිපූර්ණය කරගත්ත සම්පූර්ණ කරගත් අධ්‍යාපන පසුබිමට අනුකූලව ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පදවියකට හිමිකම් කියනවා. මෙන්න මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී තමයි අපි කතා කරන මේ නිර්මාණ පසුබිම සහ නිර්මාණ පිළිබඳව වැදගත් සන්ධිස්ථානයක් හැරවුම් ලක්ෂයක් සටහන් කරන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිරිගුණසිංහයන් කටයුතු කරන කාලේ ජී.බී. සේනානායකයන් පලිගැනීම කියන කෙටිකතා සංග්‍රහය එළි දක්වනවා. මේ පලිගැනීම කියන කෙටිකතා සංග්‍රහය තුල ජී.බී. සේනානායකයන් ලංකාවේ කාව්‍ය ඉතිහාසයේ පළමු වරට ඔහු අලුත් නිර්මාණ සමූහයක් පලිගැනීම කෙටිකතා සංග්‍රහයට ඇතුළත් කරනවා. ජී.බී. සේනානායකයන් මේ අලුත් නිර්මාණ විශේෂය හඳුන්වන්නේ ඔහුටම ආවේනික නමකින් ඉංග්‍රීසි භාෂාවේ ෆ්‍රී වර්ස් කියන කවි විශේෂය කාව්‍ය විශේෂය ඔහු නිදහස් කවි කියන නමින් තමන්ගේ පලිගැනීම කෙටිකතා සංග්‍රහයේ හඳුන්වනවා. අපි මෙතෙක් කාලයක් තිස්සේ අපට හුරු වෙලා තිබුණ සිව්පද විරිතින් ඈත් වෙලා විරිත් රහිතව
සඳස් රහිතව මේ නිර්මාණ විශේෂය ඉදිරිපත් වෙන්නේ. ජී.බී. සේනානායකයන් මේ කොටස හඳුන්වා දුන්නට පස්සේ සිරිගුණසිංහ කවියා මස්ලේ නැති ඇට කියන තමන්ගේ නිර්මාණය හරහා ජී.බී. සේනානායකයන් හඳුන්වලා දුන්න මේ නිර්මාණ ජනගත කරනවා. ඇත්තටම නිදහස් කවිය නමින් මේ කාව්‍ය විශේෂය විශාල ජන ආකර්ෂණයක් එහෙම නැත්නම් සහෘද රසික ආකර්ෂණයක් ලබා ගන්නේ සහ අවධානයට ලක් වෙන්නේ සිරිගුණසිංහ කවියා නිසා කියලා කිව්වොත් ඒක නිවැරදි. එතකොට පෙරදින විශ්වවිද්‍යාලයේ ආචාර්ය පාදේවිය වගේම කැනඩාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ඊට පස්සේ ලලිත කලා විෂය පිළිබඳ මහාචාර්ය පදවියක් ඔහු උසුලනවා දරනවා. ගෞරව මහාචාර්ය පදවි හම්බෙනවා. සාහිත්‍ය සූරි උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. දැන් මේ තොරතුරු ටික ඔබ වහන්සේලාට අවශ්‍ය වන්නේ කවියාගේ ජීවන තොරතුරු ලියා දක්වන්න අපට ප්‍රාචීන ප්‍රාරම්භ පන්තියේ එන්නේ නැහැ. හැබැයි ඔබ රස විඳින කවියාගේ නිර්මාණ පිළිබඳව කතා කරද්දී රස විඳිද්දී විචාර ලියද්දී හා ඔහු අයත් යුගය පිළිබඳ සංසන්දනාත්මක විචාරවලදී අපිට මේ කවියෙකු අයත් වන පසුබිම පිළිබඳව ඔහුට හිමි අධ්‍යාපනික පසුබිම සමාජික පසුබිම සංස්කෘතික පසුබිම වගේ දේවල් අතිශයින් වැදගත් වෙනවා. ඔහු නිර්මාණ රාශියක් අපට දායාද කරනවා. ඒ හැම නිර්මාණයක්ම එකිනෙක පරයා නැගී සිටින නිර්මාණ බවට පත් වෙනවා. මස්ලේ නැති ඇට, අබිනික්මන රතු කැකුල, ආලක මන්දාව, මිරිඟු හෙවණැල්ල, මන්දාරම, මිරිඟු ඇල්ල, මේ වගේ නිර්මාණ රාශියක් ඔහු අපට දායාද කරනවා. ඒ වගේම ඔහු චිත්‍රපටයක් කරනවා. සත් සමුදුර චිත්‍රපටි ඉතිහාසයේ ඊ타ත්ම සම්දිස්ථානයක් සටහන් කළ චිත්‍රපටයක්, විචාරක ප්‍රේක්ෂක අවධානයට ලක්වෙච්ච චිත්‍රපටයක්. ශාස්ත්‍රීය නිබන්ධන රාශියක් ඔහු අතින් ශාස්ත්‍රීය ලෝකයට දායාද වෙනවා. චිරන්තන සම්ප්‍රදාය හා ප්‍රගතිය, Masks of Ceylon, Buddhist paintings from Sri Lanka, Kandy period, නුවර යුගයේ බෞද්ධ චිත්‍ර පිළිබඳව ඔහු ශාස්ත්‍රීය සංග්‍රහයක් කරනවා. කාශ්‍යපගේ සෞන්දර්ය ප්‍රණාමය යනුවෙන් ඔහු එය සිංහලට පරිවර්තනය කරලා ශාස්ත්‍රීය ප්‍රකාශනයක් හැටියට ඉදිරිපත් වෙනවා. එතකොට පොඩි හාමුදුරුවනේ, මෑණිවරුනි, දුවේ පුතේ, මෙන්න මේ වගේ ශාස්ත්‍රීය නිර්මාණ රාශියක්, ඒ වගේම කාව්‍ය නිර්මාණ රාශියක් අපට ඉදිරිපත් කරපු කවියෙක් තමයි සිරිගුණසිංහ කවියා කියලා කියන්නේ. සිරිගුණසිංහයන් නියෝජනය කරන්නේ නිසඳස් සම්ප්‍රදාය. එතකොට මේ නිසඳස් සම්ප්‍රදායේ නිර්මාණවල යම් ගැඹුරක් පවතිනවා. අර සඳස් නිර්මාණවල සමහර වෙලාවට අපට සාම්ප්‍රදායානුකූලව දක්නට ලැබුණු සරල අදහස් ඉදිරිපත් කිරීම වලට එහා ගිය ගැඹුරු කාව්‍යමය සාකච්ඡාවක්, කාව්‍යමය අත්දැකීමක් ඉදිරිපත් කරන්නට තමයි නිසඳස් කවියෝ හැම විටම උත්සාහ ගත්තේ. ඔවුන්ගේ ආමන්ත්‍රණය හදවතට වඩා බුද්ධිමය පක්ෂයට බර වුණා. නිර්මාණය මුල සිට අග දක්වා කියවුවට පස්සේ ඔවුන්ෙන් රසය අභිබවා ගිය බුද්ධිමය සංවාදයකට මේ නිර්මාණ හරහා ප්‍රවිෂ්ඨ වෙනවා. සිරිගුණසිංහයන්ගේ අපි මෙතෙක් කතා කළ නිර්මාණවල වගේම අපි අද කතා කරන නිර්මාණය තුලත් මේ බුද්ධිමය සංවාදය, බුද්ධිමය අවධිය,
එහෙම නැත්නම් බුද්ධිමය සාකච්ඡාව අපට දකින්නට තියෙනවා. අපි අද සාකච්ඡාවට භාජනය කරන්නේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ නව කෞසරණීය රසාලිප්ත කවි එකතුවේ විමල් දිසානායකයන් විසින් එකතු කරපු සංග්‍රහ කරපු කවි එකතුවේ සිහිනයක් කියන සිරිගුණ සිංහයන්ගේ නිර්මාණය තමයි අද දවසේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සරලා කවි පන්තියේ එහෙම නැත්නම් නිසඳැස අපි රිද්මයානුකූලව ගායනා කරන්නට ඕන. මම හැමදාම කියන්නේ කවි ලියවුනේ කියවන්නට නොමෙයි ගයන්නට. එතකොට ගැටලුවක් මතුවෙනවා නේද? සඳැස ගැයිය හැකි ගයන්නට පුළුවන්, නිසඳැස ගයන්න පුළුවන්ද? ඔව්. නිසඳැස රිද්මයානුකූලව ගයන්න පුළුවන්. සඳැස වගේ නෙමෙයි රිද්මයක් එකතු කරමින් ගයන්න පුළුවන්. ඒ රිද්මය තීන්දුව කරන්නේ කවුද? රිද්මය තීන්දුව කරන්නේ අපි. මේ නිර්මාණයේ තියෙන අත්දැකීම කුමක්ද කියලා අවබෝධ කරගත්තාම අපට ඒ නිර්මාණයට රිද්මයක් එකතු කරන්න පුළුවන්. එතකොට සිහිනයක් කියන නිර්මාණය කියවගෙන ගියාම අපට වැටහෙනවා මේ නිර්මාණය තුළ මෙන්න මේ වගේ අත්දැකීමක් සහ මේ වගේ පණිවිඩයක් අරමුණක් සාක්ෂාත් කරගන්න තමයි සිරිගුණ සිංහයන් එහෙම නැත්නම් කවිය උත්සාහ කරන්න කියලා. වියලි පොළොව තෙත් කරන්න, මඩ කරන්න, මඩ කරවා ගස්වවන්න, ගස්වල මල් පුබුදුවන්න, හදවත ලෙය කිරට පෙරා, ඇඟ ඇටමස් දියට පෙරා මෙහි වැක්කිරුවා. එහෙත් එකම තනකොළයක්, තනකොළයක නිල්ල බිඳක් ඇහැට පෙනෙන්නට නෑ මෙහි, මගේ ලෙයින් මගේ කිරෙන් ඇස කඳුලෙන් හැදී වැඩි දැවැන්ත වී, මිනිය නොහැකි ගිනිය නොහැකි උසින් උසට ගොඩ වෙන ගල්, පොකුරු පොකුරු යකඩ මහල් ගුගුරුවමින් අහස පුරා පාවී යයි. එයින් බරව බරින් පෙළි හිමාලයක් වැනි හදවත දෙදරායයි කුඩු වී යයි. දැන් මේ තැන්වල මූර්ධජ නයන්න දෙදරායයි කුඩු වී යයි. සේද පොටකින් වෙලාගෙන ඇත කපක් කෙලවර කපක් එනතුරු මෙහි නිදා සිට අවදි වී ඌයෙමි, දෑස පොඩි කර කඳුළු ගී රළ වගුරුවා නැවත ජීවය ලබා ගත්තෙමි. එහෙත් දිය දහර යට කිමිද පෙම් කෙලින මසුන් නැත, ලිය ගොමුව සනසවා හොටින් හොට පැණි පොවන සියොත් පෙරහැරක් නැත, හදවතෙහි ලේ ගැල්ම සුළඟකින් මැකී යයි, සිහිනයක් ගල් කුලක වැඩි සුණු විසුණු වෙයි. දැන් තාමත්ම අර සමහර තැනක සිරිගුණ සිංහයන් එහෙම නැත්නම් නිසඳස් කවියෝ බහුතරයක් තමන්ගේ නිර්මාණය දිගට අදින ස්වභාවයක්, අපි කිව්වොත් දිගට ලියන ස්වභාවයක් තියෙනවා. සිරිගුණ සිංහයන්ගේ සමහර නිර්මාණවල ඒ ස්වභාවය තියෙනවා. හැබැයි මේ නිර්මාණයේදී ඔහු පරිස්සම් වෙලා තියෙනවා, සැලකිලිමත් වෙලා තියෙනවා තමන්ගේ නිර්මාණයට සංක්ෂිප්ත ගුණය ඇතුළත් කරන්න. කෙටි බව. කවියක තියෙන ජීව ගුණයෙන් එකක් තමයි සංක්ෂිප්ත බව. ඒ සංක්ෂිප්ත බව රැකගන්න ඔහු මේ නිර්මාණයේදී සිහිනයක් නිර්මාණයේදී සමත් වෙලා තියෙනවා. මේ නිර්මාණයෙන් මොකක්ද මේ කියන්නේ? දැන් අපි කවි පන්තියේ නිර්මාණය කියවගෙන එනකොට පද සංඝටනයේ ගලන ස්වභාවයක්, ගලා යන ස්වභාවයක් අපට දකින්නට ලැබුණා. ඒ කියන්නේ තැන් වල හිරවීමක්, ගැටීමක් අපිට දකින්නට ලැබුණේ නැහැ.
දැන් මම අද අපේ කාලය පිළිබඳ ගැටලුවත් එක්ක මම එකපාරයි කවි පන්තිය කියන්නේ. හැබැයි පොඩි හාමුදුරුවරු, දරුවෝ, මෑණිවරු මේ නිර්මාණය දෙතුන් පාරක් කියවන්න ඕන. දෙතුන් පාරක් කියවන්න ඕන. කියවන්න ඕන කොහොමද? කවි පන්තියක් කියවන්නේ හිත එකඟ කරගෙන. කවි පන්තියටම හිත යොමු කරගෙන අපි පද වැල් කියවනවා නොවේයි. පද වැල් අපි මසසින් විතරක් නෙමෙයි මනසින් ගයන්නට ඕන. එතකොට දැනෙනවා අපිට මෙන්න මේ වගේ දෙයක්. ඉස්සරලාම අපි හොයන්නේ නිර්මාණයේ අරමුණ. නිර්මාණයක් රස විඳිනකොට පළවෙනි පියවර වෙන්නේ මෙයා කියන්න හදන්නේ මොකද්ද? එහෙම නැත්නම් ඔහු අපට ඉදිරිපත් කරන්න හදන පණිවිඩය මොකද්ද? දැන් මෙන්න මේ වගේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව කාර්මීකරණ විප්ලවය ලොව පුරා ව්‍යාප්ත වෙනවා. එයින් නූතන විද්‍යා හා තාක්ෂණයේ නිම් වලලු පුළුල් වෙනවා. නූතන විද්‍යා හා තාක්ෂණයේ දැනුම් පරාසය පුළුල් වෙනවා, පළල් වෙනවා. ඒ පිළිබඳ අවබෝධය, ඒ පිළිබඳ ක්‍රියාකාරීත්වය, විද්‍යා හා තාක්ෂණයේ මෙවලම් භාවිතය, ඒ මෙවලම් භාවිතා කරමින් කරන නව නිර්මාණ මේ සියල්ල වැඩි වෙනවා. මිනිස්සු ටිකෙන් ටික දවසින් දවස මාසයෙන් මාසය අවුරුද්දෙන් අවුරුද්ද සියවසෙන් සියවස මේ තාක්ෂණික ඥානයත් එක්ක තමන්ගේ චර්යා පද්ධතීන් ප්‍රතිනිර්මාණය කරගන්නවා. ඊට අනුකූලව හැඩ ගැහෙන්නට පටන් ගන්නවා. සෞන්දර්යාත්මක පක්ෂයේ විශේෂෙහි මිනිස්සුන්ගේ සිත් සතන් තුල තිබුණු නැමියාව ටික ටික ඈත් වෙන්න පටන් ගන්නවා. පැහැදිලි නේද? තාක්ෂණික දැනුම අපි භාවිතා කරන්නට අපි සෞන්දර්ය පක්ෂයේ විශේෂෙහි ආධ්‍යාත්මික සෞන්දර්ය සහ බාහිර සෞන්දර්ය භෞතික සෞන්දර්ය විශේෂෙහි තිබිච්ච ආශාව, ඇල්ම, ලොල් බව ටික ටික ඈත් වෙන්න පටන් ගන්නවා. මානවයා බොහෝ කාලයක් තිස්සේ විවිධ අයුරින් ශිෂ්ටාචාරය නිර්මාණය කළා. දැන් කවි පන්ති එකපාරට මේ කවි පන්තියෙන් මේකයි කියන්නේ කියලා එහෙම කියන්නේ නැතුව අපි නිර්මාණශීලී වෙන්න ඕන. අපි නිර්මාණශීලී වෙන්න ඕන. එතකොට මානවයා කියන්නේ මිනිසා අපි කාලාන්තරයක් තිස්සේ අපේ ශිෂ්ටාචාරය ගොඩනැගුවා. අපි ගොඩනගපු ශිෂ්ටාචාරය නෙමෙයි. අපි දැන් වර්තමානයේ ඉන්නේ. එදා ගල් යුගයේ ඉඳලා අපි අපේ ශිෂ්ටාචාරය ගොඩනැගුවා. තමන් විසින් නිර්මාණය කළ ඒ ශිෂ්ටාචාරය තුල ඔහු විසින් අපේක්ෂිත ඉලක්ක සපුරාගත නොහැකි විය. ගල් යුගයෙන් අපි මොකද කරන්නේ? ඊට පස්සේ අපි ගොවි යුගයට එනවා. නේ? මිනිසා එක් කලෙක දඩයක් කරුවෙක් වෙනවා. පස්සේ කාලේ ගොවියෙක් වෙනවා. ඊට පස්සේ වෙලෙන්දෙක් වෙනවා. ඊට පස්සේ ඉරහඳ තරණය කරන මිනිහෙක් බවට පත් වෙනවා. දැන් මේ කාල පරාසය තුල අපිට අපේක්ෂිත ඉලක්ක තිබුණා පොඩි හාමුදුරනේ. මානවයා බලාපොරොත්තු වෙච්ච දේවල් තිබුණා. මේ හැම පියවරකම අපි ජීවිතේ ගෙවද්දී, අපි ඉදිරියට එද්දී. හැබැයි ඒ අපේක්ෂිත ඉලක්ක සපුරා ගන්න බැරි වුණා. ඒ ඉලක්ක සපුරා ගන්න බැරි වුණ හින්දා තමයි අපි එක් ශිෂ්ටාචාර වලින් අලුත් ශිෂ්ටාචාර වලට පියමනින්නේ. දැන් අපි ගල් යුගයේ ඉන්නකොට අපේ ඉලක්ක අපේක්ෂිත දේවල් සියල්ල පරිපූර්ණය වුණා නම් අපි ඊළඟ යුගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැහැ. හැබැයි එහෙම අපේක්ෂිත ඉලක්ක පරිපූර්ණය නොවුණු නිසා අපි දිගට අලුත් ශිෂ්ටාචාර නිර්මාණය කරමින් ආවට අපිට අද වෙනකන් අපේ අපේක්ෂිත ඉලක්ක වලට ළඟා වෙන්න බැරි වෙලා තියෙනවා. එසේ වූයේ මිනිස් ශිෂ්ටාචාරය මානවයා අපේක්ෂිත මගින් බැහැරව වෙනත් දිශානතියකට යොමු වීම නිසාය. අපිට ඇයි මේවා බැරි වුනේ? අපිට ඒවා බැරි වුනේ මානවයා අපේක්ෂිත මගින් බැහැර වෙලා බලාපොරොත්තු වෙච්ච මාර්ග වලින් ඒ යුගවල වෙනස් වෙලා වෙනත් දිශානති වලට පැතිකඩ වලට අපි හැරිලා යන්න පටන් ගත්තු හින්දා. එනම්
කාර්මීකරණයෙන් ආරම්භ විද්‍යා හා තාක්ෂණික දියුණුවට අපි යොමු වෙන්න පටන් ගත්තා. මේ හැරවුම් ලක්ෂය නිසා මානවයාගේ අපේක්ෂා සිහිනයක් පමණක් බවට පත් වුණා. දැන් මොකද වුනේ? අපි කාලාන්තරයක් තිස්සේ සියවසෙන් සියවස ගොඩනගාගෙන ආපු මේ අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණයෙන්ම බැහැර වෙලා අපි මේ නූතන විද්‍යා තාක්ෂණික දැනුම් ශිෂ්ටාචාරය වෙත යොමු වෙන්න පටන් ගත්තා. සිහිනයක් පද්‍ය පන්තිය අපට කියන්නට උත්සාහ කරන්නේ පොඩි හාමුදුරනේ. සිහිනයක් පද්‍ය පන්තියෙන් සිරිගුණසිංහ කවිය අපට කියන්න හදන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට එනකන් මම මේ කතා කරපු දේ. සිහිනයක් බවට පත් වුණා. මොකද්ද සිහිනය? ප්‍රාර්ථනා කරපු දේ. මොකද්ද ප්‍රාර්ථනා කරපු ඉලක්ක? ඒ ඉලක්ක නැති වෙලා. එතකොට අපි අපේක්ෂිත සිහිනයේ බවට පත් උනේ පරිසර පද්ධතියත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන සතා සිව්පාවා ගහකොළ ඇලදොල එක්ක ආදරයෙන් ගනුදෙනු කරන තමන් සමීපයේ සිටින අනිකාගේ දුක සැප මේ හැම එකකම එකිනෙකට සමපාතව ගමන් කරන දුකේදී දුක් වෙන සැපේදී සතුටු වෙන මානවයෙක් නිර්මාණය කිරීම තමයි අපේක්ෂිත අරමුණු බවට පත් වුනේ. හැබැයි දැන් ඒ සිහිනයක් බවට පත් වෙලා. ඒ සිහිනයක් බවට පත් වෙලා. සිහිනයක් කියලා කියන්නේ මොකද්ද? යථාර්ථය නෙමෙයි. සිහිනයක් කියලා කියන්නේ යථාර්ථය නෙමෙයි. එතකොට මේ බලාපොරොත්තුවක් ඉටු විය හැකි, ඉටු විය නොහැකි. එහෙනම් දැන් මේ සිහිනයක් කියන නිර්මාණය තුල අපට සිරිගුණසිංහ කවියා උත්සාහ කරනවා අනාදිමත් කාලයක ඉඳලා අපේ මානව ශිෂ්ටාචාරයේ අපේක්ෂිතයන් එහෙම නැත්නම් බලාපොරොත්තු වෙච්ච දේවල් සිහිනයක් බවට පත් වෙච්ච හැටි අපි බලමු. කොහොමද සිරිගුණසිංහ කවියා අපට මානව ශිෂ්ටාචාරයේ සිහිනය කවියාගේ දෘෂ්ටියෙන් කවි ඇසින් ඉදිරිපත් කරන්න කියලා. වියලි පොළොව තෙත් කරන්න මඩ කරන්න මඩ කරවා තෙත් කරවා ගස් වවන්න ගස්වල මල් පුබුදුවන්න හදවත ලෙය කිරට පෙරා ඇඟ ඇටමස් දියට පෙරා මෙහි වැක්කිරුවා. කොච්චර ලස්සනද? ගල් යුගයේ සිට තාක්ෂණික යුගය දක්වා මානවයා පැමිණි ගමන් මඟ හා එහිදී ඔහුගේ ක්‍රියාකාරීත්වය කැපවීම චිත්‍රණය කරලා තියෙනවා මේ ටිකේ. ඉතින් අපි ලියන්නේ චිත්‍රණය කරලා තියෙනවා. ලියලා තියෙනවා කියලා කියන්නේ කවියා කියා ඇත කියලා කියන්නේ ਵਿਚාරය කරද්දී. කවියා ප්‍රකාශ කොට ඇත කියනවට වඩා කවියා නිරූපණය කොට ඇත, චිත්‍රණය කොට ඇත, විසද කොට ඇත. නේ? දැන් බලන්න මෙන්න අපි ආපු ගමන් මග වියලි පොළොව තෙත් කරන්න මඩ කරන්න මඩ කරවා තෙත් කරවා ගස් වවන්න ඒ විතරක් නෙමේ ගස්වල මල් පුබුදුවන්න. දැන් මොකටද අපි මේ මහන්සි වුනේ මෙච්චර කාලයක්? අපි මොකටද මහන්සි වුනේ? අපි මොකටද ශ්‍රමය වැගිරුවේ? අපි මොකටද අනාදිමත් කාලයක ඉඳලා මානව ශිෂ්ටාචාරයේ මුල ඉඳන්ම උත්සාහ ගත්තේ? ඒ උත්සාහය සංකේතවත් කරනවා මෙන්න මේ කොටසින්. සංකේතවත් කරනවා. දැන් මොනවද මේ තුල තියෙන්නේ? පොළොව තෙත් කරනවා, මඩ කරනවා, මඩ කරලා ගස්වවනවා, ගස්වල මල් පුබුදුවනවා. මේ අපි උත්සාහ කරේ මේකට. මේ සරු පොළොව සබාධාමෙන් අපට දුන්න ඒ පොළොවේ තියෙන දේවල් උපයෝගී කරගෙන සාරය උපයෝගී කරගෙන අපේ ශිෂ්ටාචාරය අපි ගොඩ නැගුවා. ඒ කියන්නේ කෘෂි අර්ථ ක්‍රමය පදනම් කරගෙන. එතකොට මේ කෘෂි අර්ථ ක්‍රමය පදනම් කරගත්ත ශිෂ්ටාචාරයේ ගොඩනගනකොට
අපි අනන්ත අප්‍රමාණ ශ්‍රම දායකත්වයක් දැරුවා. අනන්ත අප්‍රමාණ ශ්‍රම දායකත්වයක් දැරුවා. දැන් මේ ශ්‍රම දායකත්වයේ කවියා මම කියන මේ වචන වලින් ශ්‍රම දායකත්වයේ කියන වචනෙන් කියන්නේ නැහැ. ඔහු හදවත ලෙය කිරට පෙරා ඇඟ ඇටමස් දියට පෙරා මෙහි වැක්කිරුවා. මේ මොකද්ද පොඩි හාමුදුරනේ? ශ්‍රම දායකත්වය. මොකටද මේ ශ්‍රම දායකත්වය? ශිෂ්ටාචාරය ගොඩනගන්න. ශිෂ්ටාචාරය ගොඩනගන්න. ඒ ශ්‍රමයේ දායකත්වයේ කොච්චරද කියනවා නම් හදවත ලෙය කිරට පෙරා ඇඟ ඇටමස් දියට පෙරා මෙහි වැක්කිරුවා. වක් කරනවා කියන වචනය ධනිතය මොකද්ද? වක් කරන විට අතරක් නැහැ. එක එක අරන් දාන විට අතරක් තියෙනවා, ස්පේස් එකක් තියෙනවා. වක් කරන විට යමක් අඛණ්ඩයි. නැවතීමක් නැහැ. මානව ශිෂ්ටාචාරය කෘෂි අර්ථ ක්‍රමය පදනම් කරගෙන ගොඩනගද්දී මානවයා ශ්‍රමය වැගිරුවේ, මානවයා ශ්‍රමදායකත්වය ලබා දුන්නේ අඛණ්ඩව. ඒ ප්‍රමාණය කොච්චරද කියලා කියන්න බෑ. අප්‍රමාණයි. හරි අපූර්වට කවියා ආරම්භයේදී තමන් ශිෂ්ටාචාරයේ සිහිනය ප්‍රතිනිර්මාණය කරන්න, ගොඩනගන්න, අපේක්ෂිත ඉලක්කවලට එන්න කොච්චර මහන්සි වුණාද කියන එක ලස්සනට ඉදිරිපත් කරනවා. මේ පදවල මතු පිට අර්ථ වලට එහා ගිය අරුතක් පිළිබඳව අපි හොයාගෙන යනවා. දැන් මේ වචනවල මතු පිට අර්ථ වලින් නෙමෙයි අපි කවිය රස විඳින්නේ. කවිය රස විඳින්නේ. හැම වෙලේම කවියක තියෙනවා තල දෙකක්. එකක් අපි කියනවා උඩු තලය. මොකද්ද? උඩු තලය. ඊට පස්සේ තියෙනවා යටි තලය. මේ උඩු තලයේදී අපට දකින්න ලැබෙන්නේ කවියාගේ අත්දැකීම. උඩු තලයේදී අපට දකින්න ලැබෙන්නේ කවියාගේ අත්දැකීම. යටි තලයේදී අපට දකින්න ලැබෙන්නේ අරමුණ. දැන් මේක අපි පටලවා ගන්නවා. කවියක උඩු තලයේ තියෙන දේ අපි විස්තර කරගෙන යනවා. මේ අරමුණට එහෙම නැත්නම් යටි තලයට යන්නේ නැහැ. රස භාව කවියක අවුස්සාගත හැක්කේ උඩට ගන්න පුළුවන් වෙන්නේ මේ උඩු තලයෙන් යටි තලයට යනකොට. ඉතින් මම මේ ඔබ වහන්සේලාට මේ පැත්තෙන් ලියලා පෙන්නුවේ ඒ නිර්මාණයේ යටි තලයට ප්‍රවිෂ්ඨ ඇති කරගන්නේ කොහොමද කියලා. හොඳයි. දැන් ඔන්න මතකයි නේද? මානව ශිෂ්ටාචාරයේ අපේක්ෂිත සිහිනය ළඟා කරගන්න මානවයා කරපු දේවල් සංකේතවත් වෙනවා. ඊට පස්සේ ඔහුගේ ශ්‍රමදායකත්වයේ කොච්චරද කියලා ඉදිරිපත් කරනවා. එහෙත් එකම තනකොළයක නිල්ල බිඳක් ඇහැට පෙනෙන්නට නෑ මෙහි. මගේ ලෙයින් මගේ කිරෙන් නැස කඳුලෙන් හැදී වැඩි දැවැන්ත වී. දැන් මේ එහෙත් කියන පදය අතිශයින් වැදගත් වෙනවා මෙතන. එහෙත් කියලා කියන්නේ නිෂේධනය කරන එක. නිපාත පදයක්. එතකොට ගහ කොළ මල් පුබුදුවන්න, ලේ වැగిරෙව්වා, කඳුළු වැగిරෙව්වා කියලා කියනවා එහෙත්. එහෙම කළත් අපේක්ෂිත අරමුණු ඉලක්ක ළඟා කරගන්න එහෙම කළත් එකම තනකොළයක නිල්ල බිඳක්
ඇහැට පෙනෙන්නට නෑ මෙහි. දැන් එහෙමනම් ඔහු අපේක්ෂිත ඉලක්කයේ බවට පත් වෙන්නේ නැත්තේ මොකක්ද? මඩ කරලා පොළොව තෙත් කරලා මඩ කරලා ගස්වවලා ගස්වල මල් පුබුදවන්න ඔහු ප්‍රාර්ථනා කරපු සිහිනය නේද? තනකොළ කියලා කියන්නේ සංකේතයක්. තනකොළයක නිල්ල බිඳක්. මේ කියන්නේ මොකද්ද? ස්වභාවික පරිසරය. ඔහු ගොඩනගන්නට හැරුවේ හරිත පරිසරයක්. ගහකොළ සතා සිව්පාවා එක්ක ඉන්න ජීවිතයක්. එහෙත් ඔහු සියල්ල ලඝු කරනවා, සංක්ෂිප්ත කරනවා තනකොළයක නිල්ල බිඳක් කියලා. චුට්ටක්වත් නැහැ. පොඩ්ඩක්වත් නැහැ. ඇහැට පෙනෙන්නට නැහැ. මෙහි කියලා කිව්වේ මේ නගාපු ගොඩනගපු ශිෂ්ටාචාරය. බිඳක්වත් නැහැ නිල්ල. බිඳක්වත් නැහැ තනකොළ. එහෙනම් තනකොළයක නිල්ල බිඳක්වත් නැත්තම් රූස්ස ගස් ගැන කතා කරලා වැඩක් නැහැ. අඩුම වශයෙන් තනකොළයක නිල්ල බිඳක්වත් නැත්තම් අනිත් දේවල් ගැන කවිය කියලා වැඩක් නැහැ. ඒ නිසා අතිශය වැදගත් තනකොළයක නිල්ල බිඳක් ඇහැට පෙනෙන්නට නෑ මෙහි. මගේ ලෙයින් මගේ කිරෙන් නැස කඳුලෙන් මේ එකට ඔහු පාවිච්චි කරන්නේ. මගේ ලෙයින් මගේ කිරෙන් නැස කඳුලෙන් හැදී වැඩි දැවැන්ත වී. බලන්නකො කොච්චර ලස්සනද කියලා. හැදී වැඩි දැවැන්ත වී. නැවත වතාවක් මානව ශ්‍රම දායකත්වය ලස්සනට කියලා දෙනවා. මගේ ලෙයින් මගේ කිරෙන් ඇස කඳුලෙන් හැදී වැඩි දැවැන්ත වී. ඔව් එහෙම තමයි සීනේ ගොඩනැගෙන්නේ. දැන් බලන්න හැදී වැඩි දැවැන්ත වී. මේ පද තුන හැම වෙලේම අර්ථයට ධන ලකුණක් එකතු කරනවා. සංකල්ප රූපමවනවා. හැදී වැඩි දැවැන්ත වී. අපි බලමු. මිනිය නොහැකි ගිනිය නොහැකි උසින් උසට ගොඩ වෙනගල් පොකුරු පොකුරු යකඩ මහල්. දැන් තනකොළයක නිල්ල බිඳක් කොහෙවත් නැහැ. දැන් ඔහු අනාදිමත් කාලයක් තිස්සේ කඳුළු වගුරවා ලේ වගුරවා ගොඩනගපු ශිෂ්ටාචාරය වෙනුවට දැන් ඔන්න තියෙන දේවල්. මිනිය නොහැකි ගිනිය නොහැකි උසින් උසට ගොඩ වෙනගල් පොකුරු පොකුරු යකඩ මහල්. රිද්මයක් තියෙනවා නිසඳැස තුල අනුකූලව අපේක්ෂිත අරමුණු වලට. බලන්න මිනිය නොහැකි ගිනිය නොහැකි උසින් උසට ගොඩ වෙනගල් පොකුරු පොකුරු යකඩ මහල් අනුප්‍රාසාත්මක භාෂාව. අනුප්‍රාස රසය. අනුප්‍රාස රසය අවශ්‍ය තැනදී මතු කරන්න ඕන. දැන් සිරිගුණසිංහ කවියා මෙතන මිනිය නොහැකි නයන් අනුප්‍රාසයි. මිනිය නොහැකි ගිනිය නොහැකි උසින් උසට ගොඩ වෙන ගල් පොකුරු පොකුරු යකඩ මහල්. දැන් බලන්න මේ තුල කවිය අපට මවන චිත්‍රය සංකල්ප රූප. සංකල්ප රූපයක් කියලා කියන්නේ මොකද්ද? දැන් අපි මේවා කතා කරලා තියෙනවා නැවත මතක් කරගන්න එක කරන්නේ. සංකල්ප රූප කියලා කියන්නේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් හදවතට පිවිසෙන අරමුණු ඔස්සේ
අපේ හදවතේ ගොඩනැගෙන චිත්‍ර. දැන් හරි ලස්සන දෘශ්‍ය රූපයක් මවනවා. මේ ටිකේ අපිට මොකද්ද කරන්නේ? දෘශ්‍ය රූපයක් මවනවා. අපි ඒකට කියනවා මොකක් කියලාද? සංකල්ප රූප මවනවා කියලා. සංකල්ප රූප. මොකද්ද මැවෙන සංකල්ප රූපේ? මේ වචන ටික කියනකොට අපි මොන වගේ සංකල්ප රූපයක්ද මැවෙන්නේ? මිනිය නොහැකි, ගිනිය නොහැකි, මැනලා ඉවර කරන්න බැරි, ගැනලා ඉවර කරන්නත් බැරි. උසින් උසට ගොඩ වෙන ගල්. ගල් කියන වචනය තුල තියෙන්නේ මොනවද? අපි පාවිච්චි කරනවා ගල් හිත. ඔයාගේ හිත නම් ගලක්. ආපෝ එයත් එක්ක නම් කතා කරන්න බෑ. හිත ගලක් වගේ මිනිහෙක්. ගලක් කිව්ව ගමන් ඇති වෙන හැඟීම ජීවයක් නැත. රළු බව. ජීවයක් නැත රළු බව. එතකොට මේ රළු බව ජීවයක් නැතිකම ඇති වචනය ගලක් කියන වචනය පාවිච්චි කරපුවාම මේ ගොඩ නැගුණ ශිෂ්ටාචාරයේ තියෙන රළුකම තෙතමනයක් නැති වගේ හරි අපූර්වට ධනිත කරනවා. ධනිතාර්ථවත් යෙදුමක්. පොකුරු පොකුරු යකඩ මහල් ගල් විතරක් නෙමෙයි. මේ අලුත් ශිෂ්ටාචාරයේ තියෙන්නේ මොනවද? යකඩ මහල්. ගල් සහ යකඩ. ගල් සහ යකඩ කියන මේ වචන දෙක තුල කවියා බලාපොරොත්තු වෙච්ච දේ මොකක්ද? මානවයා පරිසරය පදනම් කරගත්ත ශිෂ්ටාචාරයෙන් අයින් වෙලා මේ අලුතින් ගොඩනගන ශිෂ්ටාචාරය තුල තියෙන අජීවී ගතිය කවියා ධ්වනිත කරනවා ගල් සහ යකඩ කියන වදන් භාවිත කිරීමෙන්. ගුගුරෝමින් අහස පුරා පාවී යයි. ගල් වලින් හදපු මහල්, යකඩ වලින් හදපු මහල්, පොකුරු පොකුරු. දැන් අපි මේ කොළඹ නගරයට ආවොත්, නාගරිකරණය වෙච්ච ප්‍රදේශයකට ආවොත්, එහෙම නැත්නම් යුරෝපීය රටක, බටහිර රටක නගරයකට ගියොත් අපිට මේ ඒ ගිය සිතුවිලි පේනවා. පොකුරු පොකුරු යකඩ මහල්. බැලූ බැලූ හැම තැනකම කොන්ක්‍රීට් වලින් සහ යකඩ වලින් කරපු නිර්මාණ උඩට ඇවිල්ලා. ඇහැට නිල්ල බිඳක් වත් දකින්නට නැහැ. නිල්ල බිඳක්වත් දකින්නට නැහැ. එයින් බරව බරින් පෙළී හිමාලයක් වැනි හදවත දෙදරා යයි කුඩු වී යයි. දැන් බලන්න මෙන්න මේ ටික. එයින් බරව බරින් පෙළී මොනවයින්ද? අර ගල් වලින් ගොඩනගපු, යකඩ වලින් ගොඩනගපු මේ ශිෂ්ටාචාරයේ බරින්. දැන් මේ මේ යකඩ නිර්මාණ, මේ දැවැන්ත කොන්ක්‍රීට් නිර්මාණ උස්සගෙන ඉන්නේ අපිද? එහෙනම් මොකද්ද එයින් බරව බරින් පෙළී කියලා කිව්වේ? ඒ දරාගත නොහැකිව වෙනස් වූ මේ ගල් ශිෂ්ටාචාරය, සිමෙන්ති ශිෂ්ටාචාරය, යකඩ ශිෂ්ටාචාරය, යන්ත්‍ර සූත්‍ර ශිෂ්ටාචාරය පිළිබඳ හැඟීම දරා ගන්නට බැරිව බරව බරින් පෙළී හිමාලයක් වැනි හදවත දෙදරා යයි කුඩු වී යයි. ඔහු තමන්ගේ හදවත, මානවයාගේ හදවත සමාන කරන්නේ කුමකටද? හිමාලයකට. දැන් මේ හිමාලයක් කියන වචනේ අරගෙන බලන්න. හිමාලය සීතලයි. හිමාලය සතා සිව්පාවුන්ගෙන් පරිපූර්ණයි. ගලන ගංගා, හැලෙන දිය හැලි, හඬන සියොතුන්, දුව පැන එහෙ මේ යනෙන සිව්පාවුන්ගෙන් සමන්විතයි.
බැලූ බැලූ හැම තැනකම ඇහැට නිල්ල පිරී ගිය පරිසරයක්. එක් පැත්තකින් සතා සිව්පාවන්ගේ අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධතාවන් ආදරය හෝ මාරු කිරීම. කන යොමු කරන හැම තැනකම සියතුන්ගේ ගීනාදය. පය තබන හැම පියවරකම නිල්ල පිරී ගිය පොළොව තලය. ඇස ගත හරවන හැම තැනකටම දසතින් හමාගෙන එන සීතල සුළඟ. හිමාලයක් වගේ හදවත. බලන්න දැන් එතකොට හදවත පිරලා තියෙන්නේ මොනවයින්ද? හිමාලය ඇතුලේ මොනවද තියෙන්නේ? ආදරය සතා සිව්පාවුන්ගේ. හිමාලය ඇතුලේ මොනවද තියෙන්නේ? උනුන්ගේ හැඟීම් ප්‍රකාශනයන්. හිමාලය ඇතුලේ මොනවද තියෙන්නේ? සත්තු සිව්පාවෝ ගහකොළත් එක්ක සමගියෙන් සමාදානයෙන් ගෙවන ජීවිත. එහෙනම් හදවතට හිමාලය උපමා කිරීම තුළ කවියා මතු කරන්නට හදපු ඊප්සිතාර්ථය බලාපොරොත්තු වෙච්ච අර්ථය මොකක්ද කියලා හොඳට අපි තේරුම් ගන්න ඕන. දැන් ඒ ආදරය පිරුණු, කරුණාව පිරුණු, දයාව පිරුණු, අනුකම්පාව පිරුණු, එකිනෙකා අවබෝධ කර ගැනීමේ සිතුවිල්ලෙන් පිරිච්ච හදවතට මොකද වෙන්නේ? දෙදරායයි කුඩු වීයයි. මොකද්ද කියන්නේ? දෙදරායයි කුඩු වීයයි. මොකද්ද කවිය කියන්නේ දෙදරායයි කුඩු වීයයි කියන එකේ? හදවත දෙදරනවා, කුඩු වෙනවා. දැන් දෙදරනවා කිව්වම ලොකු කෑලි වලට කැඩෙනවා. මේ කවියෙක් වචන පාවිච්චි කරන්නේ නිකන් නෙමෙයි. හැම වචනයක්ම charged with meaning to the utmost possible degree. උපරිම තලයේ දක්වා අර්ථ කැවිලා. දෙදර යනවා, ඒ කියන්නේ ලොකු කෑලි වලට කැඩෙනවා. කුඩු වෙලා යනවා, ඒ කියන්නේ තව තවත් චූටි කුඩා අණු කුඩා කෑලි වලට කැඩිලා යනවා. එහෙනම් දැන් හදවත ඉතුරු වෙනවද? නැහැ. ඒ තරම් වේදනාවක්, ඒ තරම් පීඩනයක්, ඒ තරම් තැවිල්ලක්, ඒ තරම් රිදුමක් මානවයාට දැනෙනවා ශිෂ්ටාචාරයේ මේ අලුත් ප්‍රවණතා දැක්කම. මොනවද? මේ යන්ත්‍ර, සූත්‍ර, යකඩ, ගල්ගොඩවල් දැක්කම. ස්වභාවික පරිසරය හා බැඳුණු ශිෂ්ටාචාරය වෙනුවට කෘත්‍රිම ශිෂ්ටාචාරයක් මිහිත් මත නිර්මාණය වී ඇති ආකාරය, එයින් ඔහුගේ හදවතට දැනෙන කම්පනය කෙතරම් දැයි කවියා සංකේතාත්මකව ප්‍රකාශ කරනවා. මොකෙන්ද සංකේත වෙන්නේ? සංකේත වෙන්නේ හිමාලයක් වැනි හදවත දෙදරායයි කුඩු වීයයි. දැන් පැහැදිලිද කවි පන්තියේ? දැන් මම මුලින්ම කිව්වේ කවි පන්තියේ මතු පිට නෙමෙයි අපි ස්පර්ශ කරන්නේ, කවි පන්තියේ අභ්‍යන්තරය. මතු පිට තියෙන දේ විදාරණය කරගෙන පතුලට යන්න තමයි මේ රස භාව අපට උත්පාදනය කරගන්න පුළුවන්කම තියෙන්නේ. සේද පොටකින් වෙලාගෙන ඇත, කපක් කෙලවර කපක් කෙනතුරු, මෙහි නිදා සිට අවදි වූයෙමි, දැස පොඩි කර කඳුළු ගීරල වගුරුවා, නැවත ජීවය ලබා ගත්තෙමි. දැන් ආපහු හැරිලා බැලුවා. ඒ බලලා නූතනය බලනකොට, වර්තමානයේ බලනකොට කවියට කවියගේ හිමාලයක් වගේ හදවත දෙදරලා ගියා, කුඩු වෙලා ගියා. සේද පොටකින් වෙලාගෙන ඇත. සේද පොටක්. කපක් කෙලවර කපක් කෙනතුරු, මෙහි නිදා සිට අවදි වූයෙමි. සේද පොටකින් වෙලාගෙන ඇත කියලා කියන්නේ අපි හැමෝගෙම දැස් පටලයකින් වැහිලා. මොකද්ද මේ පටලය?
මොකද්ද මේ සේද පොට? සේද කියන්නේ හරි සිනිඳුයිනේ. දැවටෙනකොට සනීපයි. සේද සලුපිලි දැවටෙනකොට ඇඟට හරි සෞම්‍යයි. හරි සනීපයි. අපේ ජීවිතත් සේද පොටකින් වහගෙන අපේ දැස සේද පොටකින් වෙලාගෙන සනීපෙට අපි පැලඳගෙන ඉන්නවා. මේ සේද පොට යන්නෙන් ඔහු අදහස් කරන්නට ඇත්තේ නූතන තාක්ෂණික තියුණුව. අපි වෙලාගෙන ඉන්නවා. හැබැයි හරි ෂෝක්. හරි ෂෝක්. පහසුයි. හැම දෙයක්ම කරන්න හරි ලේසි. ඒ සේද පොටෙන් අපිව වෙලාගෙන වහගෙන කපක් කෙලවර කපක් කෙනතුරු මෙහි නිදාසිට අවදි වූයෙමි. කපක් කෙලවර කපක් කෙනතුරු කල්පයක් කියන වචනය තුල ධනිත වෙන්නේ කාලයේ දිගු බව. කාලයේ දිගු බව කල්පයක්. අපි කටවහරිත් කියන්නේ කල්ප කාලයක් බලාගෙන ඉන්නේ වෙයි කියලා. කපක් කෙලවර කපක් කෙනතුරු. ඒ කියන්නේ අනව රත කාලයක් පුරාවට කෙලවරක් නැති කාලයක් පුරාවට බොහෝ කාලයක් මෙහි නිදා සිට අවදි වූයෙමි. නිදා සිට ඒ කියන්නේ කිසිම දෙයක් අත්විඳින්නේ නැතුව හොයන්නේ නැතුව බලන්නේ නැතුව හිතන්නේ නැතුව අවදි වුණා පිබිදුණා. ඒ කියන්නේ නැවත හිතන්න ගත්තා දැනෙන්න ගත්තා බලන්න ගත්තා. දැස පොඩි කර කඳුරු ගී රළ වගුරුවා නැවත ජීවය ලබා ගත්තෙමි. දැස පොඩි කර නින්දෙන් පිබිදිලා කඳුළු ගී රළ වගුරුවා නැවත වතාවක් ශෝකයටපත් වෙලා නැවත ජීවය ලබා ගත්තෙමි. නැවත වතාවක් ජීවිතේ පටන් ගත්තා. යලිත් ජීවිතය ලබා ගත්තා. යලිත් හිතන්න ගත්තා. යලිත් බලන්න ගත්තා. කාලයක් තිස්සේ සිහින යථාර්ථයක් වනතෙක් මිනිසා විසින් ප්‍රාර්ථිත සිහිනයන් යථාර්ථයක් වනතෙක් බලා සිටි ආකාරය මෙතනදී හරි ලස්සනට නිරූපණය කරනවා. මානවයා ශිෂ්ටාචාරයේ කල්ප කාලාන්තරයක් එහෙම නැත්නම් බොහෝ කාලයක් තමා විසින් අපේක්ෂිත සිහිනය යථාර්ථයක් වෙන්නේ කවදාද? යථාර්ථයක් වෙන්නේ කවදාද කියලා බලාගෙන හිටපු හැටි හරි ලස්සනට තියෙනවා. එහෙත් මේ බලාගෙන හිටියට මෙන්න අපිට උදා වෙච්ච ලෝකය. අපි දැන් කතා කරගෙන ආපු දේවල් වල උච්චතම අවස්ථාවට අපි කියනවා ක්ලයිමැක්ස් එක කියලා. එහෙම නැත්නම් උච්චතම අවස්ථාවට අරගෙන එනවා. එහෙත් කිව්වේ අර බලාගෙන හිටියත් කපක් නිම වී කපක් කෙනතුරු බලාගෙන හිටියත් දිය දහර යට කිමිද පෙම් කෙලින මසුන් නැත ලිය ගොමුව සනසවා හොටින් හොට පැණිපොවන සියොත් පෙරහැරක් නැත. ඔන්න බලන්න කොච්චර ලස්සනද නේද පොඩි හම්බුර. දිය දහර යට කිමිද පෙම් කෙලින මසුන් නැත. පාරිසරික සෞන්දර්යය නැත. මේ මොකද්ද? දිය දහර යට කිමිද පෙම් කෙලින මසුන් කියන්නේ පරිසර සෞන්දර්යය.
පරිසර සෞන්දර්ය නෑ. ලියගොමුව සනසවා හොටින් හොට පැණිපොවන සියොත් පෙරහැරක් නැත. කවියේ කොච්චර සැලකිල්ලෙන් වචන පාවිච්චි කරනවද? ලියගොමුව සනසවා හොටින් හොට පැණිපොවන ආදරය. හොටින් හොට පැණිපොවන සියොත් පෙරහැරක් නැත. පෙරහැර කියලා කියන්නේ අකණ්ඩව ගලන එකක් නේ. පෙරහැරක් වගේ ආවා කියන්නේ. පෙරහැරක් නැත. ඒ කියන්නේ දැන් පරිසර සෞන්දර්යයක් ඇත්තේම නැත. හදවතෙහි ලේ ගැල්ම සුළඟකින් මැකී යයි සිහිනයක් ගල් කුලක වැඩි සුණු විසුණු වේ. හදවතෙහි ලේ ගැල්ම සුළඟකින් මැකී යයි. හදවතේ ලේ ගලන එක නවතර වුණාම අපි මැරෙනවා. සුළඟකින් මැකිලා යනවා. මොකද්ද මේ සුළඟ? සුළඟ තමයි මෙන්න මේ පරිසරයෙන් ඇති වෙච්ච පීඩනය. එහෙම නැත්නම් නූතන තාක්ෂණය නැමැති සුළඟෙන් හදවතේ ලේ ගැල්ම මැකිලා යනවා. නූතන අපි හිතමු දියුණුව. නූතන දියුණුව තාක්ෂණික දියුණුව. මේ කොන්ක්‍රීට් යකඩ වලින් නිර්මිත ලෝකය. නූතන තාක්ෂණය උදා කරලා දුන්නේ ඒකනේ. සිහිනයක් ගල් කුලක වැඩි සුණු විසුණු වේ. සුණු විසුණු වේ කියනකොටම අපිට තේරෙනවා පුපුරලා යනවා. චූටි කෑලි වලට කැඩලා සුණු විසුණු වෙලා ගියා. නේද? සිහිනයක් ගල් කුලක වැඩි මොකද්ද මේ හීනය? දැන් මං කිව්වා. මොකද්ද හීනේ උනේ? ශිෂ්ටාචාරයේ ගොඩනගද්දී පරිසරයත් එක්ක බද්ධ වෙච්ච ලෝකයක්. පරිසරයට ආදරය කරන ලෝකයක්. ඉරට හඳට කළගුණ සලකන ලෝකයක්. ඔව් ගොඩනගන්න උත්සාහ කළේ. ඔවුන් ශිෂ්ටාචාරයේ ගොඩනැගුවේ එහෙමයි. ඉරට වැන්දා හඳට වැන්දා ඇලට වැන්දා දොලට වැන්දා මහ පොළොවට වැන්දා. අපි නටන විට දෙපා තිබ්බේ මිහිකත දෙවියනි කියලා ආමන්ත්‍රණය කරලා. එහෙම ගොඩනගාගෙන බලාපොරොත්තු වෙච්ච ලෝකයේ අද සිහිනයක් වෙලා ඒ සිහිනය ගල් කුලක වැදිලා සුණු වෙසලා ගියා. මේ ගල් කුල මොකද්ද? ආපහු වෙනවා මොකද්ද? තාක්ෂණික දියුණුව. නැමැති ගල් කුලේ ඔන රූපකයක් වැදිලා හීනය මොකද උනේ? සුණු විසුණු වෙලා ගියා. ආයි ගන්න දෙයක් නැහැ. ආයි ගන්න බැරි වෙන එකක් තමයි අපි සුණු විසුණු වුණා කියන්නේ. නැවත අරගෙන බද්ධ කරලා ප්‍රතිනිර්මාණයක් කරන්න බෑ. එහෙනම් අනාදිමත් කාලයක සිට අපේ මානවයා ගොඩනගපු පරිසර පද්ධතියත් එක්ක ඉදිරියට යන, ගහකොළත් එක්ක ඉදිරියට යන, ඉරහඳත් එක්ක ඉදිරියට යන, ඇලදොලත් එක්ක ඉදිරියට යන ශිෂ්ටාචාරයේ සිහිනය තාක්ෂණයේ නැමැති, තාක්ෂණයේ දියුණුව නැමැති මහ ගල් කුලේ වැදිලා සුණු විසුණු වෙලා ගියා. එතකොට අපිට නැති වෙච්ච දෙකක් තියෙනවා. එකක් තමයි පරිසර සෞන්දර්යය. අනිත් එක තමයි ආධ්‍යාත්මික සෞන්දර්යය. පරිසරයේ සුන්දරත්වයත් ආධ්‍යාත්මයේ සුන්දරත්වයත් කියන මේ දෙකම අපිට නැති වෙලා ගිහිල්ලා අපි ගොඩනගන්න හැදුවේ පරිසර සෞන්දර්යයයි ආධ්‍යාත්මික සෞන්දර්යයයි දෙකම එකට කැටි වෙච්ච ශිෂ්ටාචාරයක්. එතකොට හරි ලස්සනට අපි දැන් මෙතෙක් කතා කරපු නිර්මාණය තුළ මානවයාගේ
මේ හීන බොඳ වෙලා ගිය හැටි හරි ලස්සනට කවියා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට පොඩි හාමුදුරනේ දැන් අපි සිරිගුණසිංහයන්ගේ සිහිනයක් කියන කාව්‍ය නිර්මාණය අපි හරි ලස්සනට මං හිතනවා ඔබ වහන්සේලා තේරුම් ගන්න ඇති කියලා. එතකොට මම මේ කතා කරපු කරුණු කාරණා නැවත නැවත මතක් වෙන්නට නම් නවකෞසරණියේ සිරිගුණසිංහයන්ගේ සිහිනයක් පද්‍ය පන්තිය මුල සිට අගට නැවත 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 කියවන්න ඕන. ගයන්න ඕන. එහෙම කියනකොට තමයි මම මෙතෙක් වෙලා කතා කරපු කරුණු ඔබ වහන්සේලාගේ වින්දන ශක්තියට දායක වෙන්නේ. එතකොට ඔබ වහන්සේලා කවදා හරි රස විඳින දවසට විචාර ලියන දවසට මේ කතා කරපු දේවලුත් එක්ක ඔබ වහන්සේලා විසින් ප්‍රතිනිර්මාණය කරගන්න යම් අදහස් ගොන්නකිනුත් තමන්ගේ රස වින්දනය තීව්‍ර කරගන්න එහෙම නැත්නම් පෘතුල කරගන්න පුළුල් කරගන්න උත්සාහ කරන්න ඕන. හැමදාම ගුරුවරයා කියන මේ කරුණු ටිකට මේ පාඩමෙන් මතුවෙන කරුණු ටිකට විතරක් ලඝු වෙච්ච සීමා වෙච්ච විචාරකයෙක් බවට පත් වෙන්න එපා. රස විඳින්නෙක් බවට පත් වෙන්න එපා. හොයාගෙන යන්න තමන්ගෙම දෙයක්. හොයාගෙන යන්න තමන්ට දැනෙන දෙයක්. අන්න එදාට අදට වඩා හොඳ රස වින්දකයෙක් බවට ඔබ වහන්සේලා පත් වෙනවා. හොඳයි එහෙමනම් අද දවසේදී අපි 13 වන පාඩමෙන් කතා කළේ සිරිගුණසිංහයන්ගේ සිහිනයක් පද්‍ය පන්තිය. මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙච්ච සියලුම ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලාටත් සිල්මෑණිවරුන්ටත් ඒ වගේම සියලුම දුවා දරුවන්ටත් ප්‍රාචීන භාෂා විෂයෙහි ඇල්ම දක්වන ආගෙන ඉන්න බලාගෙන ඉන්න ඔබ සියලු දෙනාටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. යලිත් 14 වන පාඩමෙන් හමු වන බලාපොරොත්තු වෙනවා. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය